Hello. Good morning to everybody. Date 6 now. Yes, date 6. තාම ඔයගොල්ලෝ මම මේ අවසාන වීඩියෝ එක ඔයාලට date 6 වල ආමන්ත්‍රණය කරනවා. හරිද? එතකොට මේ 8 වෙනි වීඩියෝ එක යන්නේ. ඒතකොට 9 වෙනි වීඩියෝ එකේ ජනවාරි මාසයේ මුල් සතිය හම්බෙන වීඩියෝ එක මොන වීඩියෝ එකක්ද ඔයාලට ලැබෙන්නේ? 8 වෙනි ශ්‍රේණියේ 7 වෙනි ශ්‍රේණියේ වීඩියෝ එක 7 වෙනි ශ්‍රේණියේ පොත්පත් විස්තර කිරීම. එහෙනම් අද අපි 6 වෙනි ශ්‍රේණියේ සියලුම කොටස් අවසන් කරනවා. We have to say goodbye grade 6. Understand you? Alright? හොඳයි අපි එහෙමනම් වැඩි කාලයක් අපි ගන්නේ නැතුව මොකද අපි වැඩිපුර කතා කරන්න තියෙන පොත් ටික ඉවරයක් කරගන්න අවශ්‍යම කරන දේවල් ටික අපි ඉවරයක් කරගමු. ගන්න පෙරෝපේස් බුක් එක එලියට උපත් ගන්න ඕනේ. පෙරෝපේස් බුක් එක එලියට ගන්න. අරගෙන ඉවරලා අපි ඒකේ තියෙන අවස්ථාවන් හඳුනා ගමු. ඉස්සෙල්ලා මට තියෙනවා පෙරෝපේස් බුක් එකේ page number 115 එකේ match the verbs in column A අන්න ඒක match කරන ආකාරය බලන්න. ඔයගොල්ලෝ කරලා ඇති ඒක. කරලා තියෙන එක තමයි මම මොනවාද මේ දාන්න මේ පැහැදිලි කරන්න හදන්නේ. ඒකෝල ඔයගොල්ලෝ බලලා හරි දාගන්න නේ. behaviorous feeding only on plants. Feeding only on plants. The other one, protect, keep safe, protect, keep safe. Innocent, harmless. The other one, habitat, වාසස්ථාන, habitat කියලා කියන්නේ. ඒ ඉස්සලකෝ innocent අහිංසක වාසස්ථාන habitat ගන්න පුළුවන් natural home of a plant or an animal. natural ස්වභාවික නිවසේක සැලකෙනවා ගස්වල වල එහෙම නැත්නම් එහෙම සතෙකුගේ කියලා කියනවා. ඒ animal කියලා තියෙන සතුන් බෑ සතෙක් කියලා ගන්න ඕන. ඊට පස්සේ danger භයානක තත්ත්වය causing harm කියලා කියන්නේ පීඩා කරනවා. causing harm. mammals කියලා ගත්තොත් ශ්‍රීපායි සතුන් an animal that feeds milk to its young. එහෙමනම් පෝෂණය කරනවා සතෙක් that feeds කියලා කියන්නේ feed කියන්නේ පෝෂණය කරනවා. එහෙමනම් milk to its young පැටවුම පෝෂණය කරනවා. The other one warn කරනවා. එහෙමනම් අවවාද කරනවා. ඒ අනුව to inform someone of possible danger. එහෙමනම් භයානක තත්ත්වයෙන් දිය හැකි දෙයක් පිළිබඳව inform කරනවා දන්නවා. hello මේ අවසාන නිවේදනය මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ආයෙ මේ වැරද්ද කිරුවොත් එහෙම just warn කරනවා. හරිනේ? Activity 5. Zebras eat meat. Zebra මස් කනවද? අර ගහලා ඒක මේ කී කියලා. Zebra මස් කනවා. ඊගාවට ඒක fall වෙන්නේ. ඒකට falls කියලා කියද්දී F වෙන්න ඕන. They are good at hearing. ඔවුන්ගේ ඇසීම සම්බන්ධව කන් ඇසීම සම්බන්ධව බොහොම හොඳයි කියලා කියනවා. හොඳ ප්‍රවණතාවයක් තියෙන්නේ. That is correct. T. The other one, they have large and pointed ears. Pointed උල් සහිත. විශාල උල් සහිත. T. We can see them in national parks. අපිට පුළුවන් යාලව ජාතික උද්‍යානවල දකින්න. මොකද්ද? පුළුවන් දකින්න? පුළුවන්ද? ඔව් පුළුවන්. T. We must not harm this innocent animal. අපි පීඩා නොකළ යුතුයි මේ අහිංසක සත්තුන්ට. Okay? Yes.
එහෙමනම් T අනිවාර්යෙන් පීඩා නොකළ යුතුයි. Right. Now the other one. මං චුට්ටක් ඉඳගන්න තවන්නේ නේ. දැන් වෙලාව කීයද? Now the time is 10 to 4. 4ට 10යි. දැන් මේ උදේ ඉඳලා කෑ ගන්නවා අනිවාර්යයෙන් ඒක. ඉතින් සර් ඉඳගන්නකෝ ඉතින් අපිට මොකද සර් අපේ සර්ගේ මඩ විතරක් ඇහුණාම ඇටි ආපියෝ නේද? හරි මම ඔයාලට කිව්වේ අර ජනවාරි මාසේ කතාව වීඩියෝ 7 දීම කිව්වා. මොනවද කිව්වේ? වීඩියෝ 7 දී ඒ කියන්නේ ජනවාරි මාසේ පන්ති පවත්වන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙයි කියලා අපි හිතනවා. එහෙම වුණත් අපි දැන් මාදම්පේන කවුද අපේ නිවන් සර් එක්ක කිව්වේ වැඩක් නැහැ සර් ජනවාරි මාසේ කරලා වීඩියෝ පන්තිම කරලා ඊළඟ මාසෙ විතර වගේ ඉඳලා පටන් ගන්න පුළුවන් තත්ත්වයක් ඇති කරගමු. ළමයි නැතුව පන්ති කරලා කරන්නේ නෑනේ. මොකද වැඩේ ගානේ. ඉතින් ඒ නිසා ජනවාරි මාසේ අනිවාර්යයෙන්ම වීඩියෝ මාර්ගයෙන් තමයි ඔයගොල්ලන්ගේ වැඩ කටයුත්ත කරන්න අපිට සිද්ධ වෙන්නේ. පැහැදිලිද? right. දැන් එහෙමනම් යන්න page number 116 ඒකේ writing activity 6 එක ඒකේ ප්‍රශ්න වලට උත්තර where does the writer like zebras why does the writer like zebras I may writer කැමති zebra because they are very innocent මොකද ඒගොල්ලෝ බොහොම innocent බොහොම කාරුණිකයි අහිංසකයි what is their family මොකක්ද ඒගොල්ලෝ අයිති පවුල horse family what are the colors of baby zebras colors මොනවද අහනවා baby පැටව zebra brown and white do they hear and see well ඔවුන්ට හොඳට ඇහෙනවද දකින්න පුළුවන්ද පේනවද හොඳට yes they do ඔවුන්ට හොඳට පේනවා ඇහෙනවා how do they run to protect themselves from other animals එහෙනම් මොනවාද මේ කොහොමද දුවන්නේ මේගොල්ලෝ අනිත් සත්තුන්ගෙන් මොනවාද මේ ආරක්ෂාවෙන් කොහොමද මේගොල්ලෝ දුවන්නේ අනිත් සත්තුන්ගෙන් ආරක්ෂාවෙන් එහෙනම් side to side තිබුණා නම් උත්තරය හරි එහෙම නැත්නම් they run side to side කොහොමද මේකේ සම්පූර්ණ උත්තරේ ලියන්න කියලා ළමයි නෑ එහෙනම් අදාළ කෙටි උත්තරේ තිබුණා නම් සෑහි okay the other one yes what is their running speed එහෙනම් යාළගේ දිවීමේ මොනවාද මේ ස්පීඩ් එක කොච්චරද කියලා අහනවා ඒ අනුව 35 miles per hour 35 miles per hour how do they sleep කොහොමද ඒගොල්ලෝ නිදියන්නේ they sleep while standing හිටගෙන තමයි නිදියන්නේ උගාවි නේද අර පේනවනේ සමහර අපේ පන්ති වල නෑ ළමයි ඒ වගේ අය පන්ති වල ඉස්කෝලේ පන්ති වල ඉන්නවා ගුරුවරයා උගන්වනවා ඌ හිටගෙන පොඩි නේද ඒ වගේ පොරවල් ඉන්නවා අපේ පන්ති වල නින්දයක් නෑ නේද ඉන්නේ ඉඳලාගේ කටත් එක්කලා ඔය නින්දයක් රටක් නෙවෙයි බෝක්කුවක් නේ නේද හරි ඊට පස්සේ where are they protected එවනම් කොහෙද ඒගොල්ලන්ව ආරක්ෂිත කරලා තියෙන්නේ in the national park ආරක්ෂිත කරලා ඇති ප්‍රදේශ ගැන කොහෙද කියලා කියනවනම් in the national park why should we protect animals give two reasons එවනම්
because they are living beings. දීලා තියෙන උත්තරේ ඒක ඒ අනුව B ගත්ත හැකි B because කමෙන්ට් මේනවා because they are very beneficial. ඒ කියන්නේ මොකද මේ beneficial වාසි සලසන සුළුයි BENEFICIAL beneficial. සේරම ලියලා තියෙන්න ඕනේ. The other one C. දෙවෙනි හේතුව because they give beauty because they give beauty ඔවුන් දෙනවා සුන්දරත්වය to the environment ඔවුන් දෙනවා පරිසරයට සුන්දරත්වය last one Do you like zebras? Give reasons. ඔබ කැමතිද zebras හේතු දෙන්න. ඉතින් හේතුත් අපිට ඕන නම් කතා කරුවා වගේ නේද? They are very innocent and very beautiful නේද? ඒ වගේ ගත්තා එක ඒකම කිව්වේ නෑ ලියන්න කියලා. කෙසේද? ඔබලා ඉතින් කොහොමද කැමතිද නේද? zebras කැමති. Yes. දැන් ඊළඟට group work එකක් තියෙනවා අපි. කාරිමෝ දැන් යන්න 117 මේවා ඉස්කෝලවල කළාද? ලබ්බ කළා. ඔයා යන්න බොරු කියන්නේ නැද්ද? දැන් ඊට පස්සේ දැන් කියනවා animals and their young. එවනම් සතුන් සහ ඔවුන්ගේ පැටව. මේක තමයි අවසාන පාඩමේදීට හැඳින්වෙන්නේ අපේ මේ හරි පොතේ this book එකේ. The birds For baby animals are different from their parents. හරිද? බලමු නම් කවුද මේ baby animals කට දාලා තියෙන නම් කියලා වේවා. ඒ මේ දෙමාපියන්ට කියන නම් වලට වඩා වෙනස්ලු different කියලා කියනවා වෙනස්ලු baby animal වලට කියන නම්. හරිද? දැන් අපි පවුල ගත්තත් එහෙම නේද? තාත්තා තමයි ගුවගෝලි කියලා. නේද? එතකොට අම්මා සාමාන්‍ය ගෘහණිය. නේද? ඒ වගේ තියෙනවනේ. දැන් ඊළඟට උඹ සාමාන්‍යයෙන් පොඩි පුතා. උඹ ලොකු දුව. උඹ අන්න විදිහට නම් කරලා තියෙනව නේද? දැන් ඉතින් උඹලත් කියන්න පුළුවන් තාත්තා කියලා. එහෙම කියන්නේ බෑනේ. හරි එන්නේ ඒ වගේ සතුන්වත් ඒ විදිහට වෙන වශයෙන් හඳුනා ගන්න නම් කරලා තියෙනවා. ඔය බලන්න කව් කියලා කිව්වම එළදෙන ලියපිය ඉතින් එළදෙන වසු පැටියා calf ඊට පස්සේ dog කියලා කියන්නේ බල්ලා පපි බලු පැටියා. ඉතින් බල්ලා ලියන්න ඕනේ බලු පැටියා ලියපන්. සේරම වරණා දේවල් විතරක් ලියන්න. දන්නා දේවල් ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බලු පැටියා. जिराफ के calf ये कह रहे जिराफ पैटिया ඉතින් ඒසේ जिराफ කීකිය ඔය සේරම ලියලා ඉන්න ඕනේ නිකන් කෙටියෙන් හඳුනගන්න පුළුවන් වෙන විදිහට ලියන්න. ඒ जिराफ පැටියා කියන්නේ ඒක ලියුවා හැකි කිය මොනවාද? G පැටියා. අයික කටයි මේ G කියලා කිව්වා නේද? උඩ ගන්න G පැටියා වුණානේ. ඔයාලට කැමති දේ ලියා ගන්න. Tiger calf ඒ කියන්නේ කොටි පැටියා. Camel විජිතේරත්. අයි බායි camel ඇවිල්ලා නේද? විජිතේරත් වගේ එන උසයිනේ නේද? එතකොට ඉතින් කියන්නේ මොකද්ද camel calf කියන විදිහට පැටියා. එහෙමද? නෑ. එයාට camel කියලා කියන්නේ ඔටුවා, calf කියලා කියන්නේ ඔටු පැටියා. ඔටු පැටියා. Fox කියලා කියන්නේ නරියා. Pug කියලා කියන්නේ නරි පැටියා. නරි පැටියෝ ලියපන්. Alligator ඒ කියන්නේ කිඹුල් වර්ගයක් මේක. සාමාන්‍යයෙන් අපි දැන් කියන ඇමරිකන් කිඹුලා කියලා උට
ඇලිගේටර් කියලා කියනවා. එතකොට හැක්චරින් කියලා කියන්නේ කිබුල් පැටියා. කිබුල් පැටියා. අපි දන්නවා බෑට් කියලා කියන්නේ වවුලා, පප් කියලා ඒකට දාලා තියෙන්නේ වවුල් පැටියා. වවුල් පැටියා. බී කියලා කියන්නේ මීමැස්සා. මීමැසි පැටියා ලාවා කියලා කියන්නේ. පිලවානි කියන්නේ නේද උඩ? පිලවා. ලාවා කියන වේලා අන්නන. බටර්ෆ්ලයි සමනලයා. කැටපිලර් සමනල් පැටියාට මොකද කියන්නේ? සමනල් පැටියා දලබුවානේ. දලබුවා. right. දැන් ඒ දවස්වල ළමයිනේ අනිවාර්යෙන් මේ මාතෘකාවෙන් අවුරුදු 4ක් තිස්සේ හැමදාම තුන්වෙනි වාර පරීක්ෂණයෙන් ප්‍රශ්නයක් අහනවා. මොකද සමහර ගුරුවරු සිලබස් එක අවසන් කරන්නේ නැහැනේ. අවසන් කරන්නේ නැහැ. එහෙම අවසන් කරන්නේ නැති වුණාම මොකද වෙන්නේ? මේ ප්‍රශ්නය කාලා තිබ්බාම උටස් පටස් යකල් බලාස්. සෙට් පොච්චිලා යනවා ලකුණු නේද? දැන් ඉතින් මොබලන්නේ නම් ඉතින් මම හිතන්නේ මෙච්චරම අගිස්සකමයි කියලා මේ පාර. මොකද ඉස්කෝලා කියන්නේ දරුවෝ ගිය හින්දා. But the activity 9 bar here are the names of some animals. They are babies. Match them. හැබැයි දැන් ඉතින් මෙතන දී ඔයගලට මම කියන්නේ මේක කරලා තියන්න කියලා. මොකද වීඩියෝ 9 දී අපි අද 7 වෙනි ශ්‍රේණිය යන නිසා 6 වෙනි ශ්‍රේණියේ මම කිව්වා පාඩම් කතා කරන්නේ නෑ කියලා. ඒ නිසා මේකෙන් අපි වැඩ දෙක ඉවර කරමු. කැට් කියලා කිව්වම පැටියා කිට්ටු. බලල් පැටියා කිට්ටු. මේකේ මේවා ගහගත්තාම ඊතර ගෙවුවාම ටික අමාරුයි හොයන්නේ. කමක් නැහැ ඉතින් මේක කරන්න දෙයක් නැහැ. ගහගන්න. ඕනනම් අපිට මෙහෙම දෙයක් කෙරුවේ පැටියාගේ වචනේ ඉස්සරහින් අංකය දෙන්නේ. එතකොටත් ලේසි. හැබැයි ඔයාලට කරන්න කියලා කියන දේ කරන්න ඕන ප්‍රශ්න පත්‍රය આવොත් එහෙමනේ. ෂීට් කියලා කියද්දී ලාම් බැටළු පැටියා. lamb. Pig क्या गया थी? Piglet. Pig ऊरू बैठिया. ऊरू बैठिया. ऊरू बैठिया. अभी सामान्य नहीं कौन आप में शराफ याला है तो ऊराते गावती नहीं याला ऊराते गावती नहीं ये माम दावसा बमागी गुड़ा किन्होंने यादो मुस्लिम यादो यारे महाबेर में याकिना में डराव का नहीं था गावती नहीं दिया तो बिना विशेष सत्य अन्य ये मेरे शराफ यस और वो एक नहीं साथ हमारी एक पे गावती नहीं किलो इला क्या सामान्य किया ना बताओ कुत्ती ना उन्हें තම්බියට ඌරු මාරුවා කියලා නේද? තම්බියට ඌරු මාරු පෙන්නන්න බෑ කියලා කියන්නේ. නේද? එන්නේ ඒ වගේ තමයි කියලා කියන්නේ. නේ? දැන් අපි බුද්ධලා පැත්තේ ගත්තොත් මගේ මම පන්ති වල 80ක් විතර ඉන්නේ මුස්ලිම් අය. මුස්ලිම් පැටවි. ඊට පස්සේ හෙන් කියනවා කිකිලි එතකොට චික් කියලා කියන්නේ කුකුල් පැටුවා. කුකුල් පැටුවා. පැටුවාද පැටුවා. Lion, bear, fox. ඔය තුන් දෙනාගේම පැටියා කාබ්. සිංහ පැටියා, වලස් පැටියා, වුක්‍ර පැටියා. ඔය විදිහටයි කියවෙන්නේ. සිංහ පැටියා, වලස් පැටියා, වුක්‍ර පැටියා. ඔය විදිහට කියවෙනවා. ඊළඟට අපි යමු ඊළඟ අවස්ථාව. බලන්න එමනම් මොකද්ද? ඒකේ තියෙන්නේ බර්ඩ් කුරුල්ලා. කුරුළු පැටියාට කියන්නේ නෙස්ලින් කියලා කියන්නේ. රෙස්ලින් නෙමෙයි බූරුව ලියපිය නෙස්ලින් කියලා. අර රෙස්ලින් කියලා. රෙස්ලින් කියන්නේ ක්‍රීඩාව. රෙස්ලින්. ඊට පස්සේ ඩියර් කියලා කිව්වම ෆෝන් මුව පැටියා. මුව පැටියා. ඊළඟට එලිෆන්ට් කියලා කිව්වම අලිපැටියට කියන්නේ මොකද කියන්නේ? කාෆ් කියලායි කියන්නේ. අලිපැටියා කාෆ් කියලා වලේලා අන්සාමාන්‍යයෙන් කියනවා. එතන හොස් අස්සයා වෙනකොට ෆවුල් කියලා කියන්නේ කොටලු පැටුවා.
God එළුවා වෙනකොට God කියලා කියන්නේ එළුවා ඊට පස්සේ එතකොට එළු පැටුවා කියලා කියද්දී goes God කියලා කියද්දී ඒකටත් අපිට ගන්න පුළුවන් horse කියවනම නෑනේ horse කියලා කියද්දී අශ්වයා ඔය කියවනේ fall කියලා කියන්නේ අශ්වපැටියා කියලා වරේලා. kid කියලා කියන්නේ එළු පැටුවා. kid එළු පැටුවා. ඊට පස්සේ duck කියලා කියද්දී duckling තාරපැටියා. තාරපැටිය තකිනා තාරපැටිය. පුතාමගේ තාරපැටිය තාතිය දුයි පුතේ තාතිය දොයි යන දොයි පන්න කණිකයි පන්නේ. ඊට පස්සේ goose කියලා කියද්දී මොකද පාත්‍යා පාත්ත බැටවා කියලා කියද්දී gooseling කියලා කියන්නේ. gooseling කියලා ලකි. පැහැදිලි නේද? පැටවුට තේරෙනවා අඳුනගත්තා. activity 10 වලට යන්න. activity 10 එකේ name animals and their babies. හදලා කවුද මේ කියලා? බලන්නකෝ cat කියද්දී kitten වෙනකොට elephant කියද්දී elephant කියලා ලියලා ඒ ඉස්සරහින් calf කියලා දානවා. ඒ ඉස්සරහින් calf. ඔය පළවෙනි එකේ උදාහරණයක් වශයෙන් පෙන්නලා තියෙන්නේ. ඒ වගේ God කියලා ලියලා ඒ ඉස්සරහින් පොඩි කියලා kid කියලා දානවා. kid කියලා දානවා. දැන් ඉතින් මම පැටවුන්ගේ නම් ටික විතරක් කියන්න යන්නම්. මහවුන් දැන් කියලා දුන්නානේ. ඊට පස්සේ lamb කියලා කියනවා බැටළු පැටවා, chick කියන්නේ කුකුල් පැටවා, piglet කියන්නේ ඌරු පැටවා. මම කියන්නේ බූරු පැටියා කියලා. ඌරු පැටවා. nestling කියන්නේ කුරුළු පැටවා. duckling කියලා කියන්නේ දැන් ඒක ඔක හිමීට ලියා ගන්න ලියා ගන්න ඒක මට එක්පොඩි කිව්වා ගොඩක් කතා කරන්න තියෙන නිසා ඉවර කරගන්නත් බෑ. තව අනිත් පැත්තේ දෙකක් ඉන්නවා. ඊට පස්සේ සිංහ පැටියා කාබ් කියලා කියනවා. සිංහ පැටිය කාබ් නෙමෙයි කාබ්. the other one fawn කියලා කියන්නේ මුව පැටියා. දැන් මේ ගොඩාක් පැටව ගැන කතා කරලා තියෙන නිසා මම ඊළඟට ආයෙත් තමයි පැටව ගැන කතා කරන්න යන්නේ නැහැ. හරිද? මේක ඔයගොල්ලෝ යා කරලා තියා. හරිද? ඊට පස්සේ මම යන්න මේකේ මේ there are some rhymes එකක් තියෙනවා බලන්න එහෙම නම් can you guess the answer මම කියන්නේ ඔයගොල්ලෝ බලන්න guess කරන්න බලන්න පුළුවන්ද කියලා. It is a small Jundandu white flower. You can see this in your garden. මේක සුදුවිලු මල ඔබට පුළුවන් ගාර්ඩන් එකේ ඔබගේ ගෙවත්තේ දකින්න. women where this India here කාන්තාව මේ මල් ගහගෙන යනවලු එයාලගේ හිස්වල. කාන්තාව නම් මං ඉතින් නොගහන දෙයක් නෑනේ මකුල හැම ජරාවක්ම ගහගෙන තමයි යන්නේ නේද? වැඩි හරියක් නේද? පිළිමිට නම් ඔය දෙන්නේ නෑ. බලත් ගහනවා තමයි නෑනේ. නෑ බල මල් ගහන්නේ නෑ. බල මල් ගහගෙන යනකොට ගල් ගහනවා. ඒකනේ කරන්නේ නේද? හරි ඊට පස්සේ අපෝ it is important for the weddings වලදී වැදගත් කියලා කියනවා. weddings වලදී වැදගත් religious and cultural activities ආගමික වැඩ කටයුතු වලදීද ඒන් ප්‍රයෝජනයක් ගන්නවලු. ඒ අනුව ගාලන් කියලා කියන්නේ මල් දාන. ගාලන් එකක් කියලා කියනවා මල් මාලාවක්. of this flower is very popular. ඔය දේශපාලු උන්ට එහෙම අපරයි ගමට ආපුවාම ඔබලා දෙකට තුන නැවිලා දාන්නේ ඔබලා තාත්තලා නේද? මල් මාලාව අන්න ඒකටයි ඔය කියන්නේ. එතකොට popular ප්‍රසිද්ධයිලු තමන් කියලා කියන්නේ අතරේ Hindus අපේ හින්දු භක්තිකයන් අතරේ ළමයිනේ මේ කාර්ය ප්‍රසිද්ධයිලු. its name it starts ඒ මලේ නම අකුර මුල් අකුර කියවෙන්නේ with J. what is it? very good. හරියට එකක් දාලා උත්තරේ ගත්තා.
හිස් දෙක පිරවිලා තියෙන්න ඕන ජෙස්මින් කියලා. ජෙස්මින් නේ. ජෙස්මින්. ඒක තමයි මල ජෙස්මින්. B එකට යන්නේ. It is round. ඒක round වරේක මේ මූණ වගේ ඈ. Round. Orange or green fruit. orange or green fruit. පළතුරක් වශයෙන් සැලකෙනවා. It has මොකද්ද? segments කියලා කියන්නේ මේ ඛණ්ඩයන් කියලා කියනවා. ඛණ්ඩයන් ඒ වගේ inside ඒ කියන්නේ ඔය චූටි ඇටට වගේ තියෙන බං. මම සිංහලෙන් ඒක කියක් තේරෙන්නේ නැහැ මට. බීකු කොටස් කියලා කියන්නේ බීකු. ඉතින් එහෙම කියද්දිම දන්නවනේ big එහෙම කිව්වම තේරෙනවා නේ. අතල big ලු it seeds කියලා කියන්නේ ඇට නැත්තම් බීජ කියලා අපලා විද්‍යා පාඩමේදී කියලා දෙනවා. බීජ hole එතකොට pips කියලා කියනවා පළතුරු ඇටයට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ pips කියලා. It is sauce කියලා කියන්නේ මූලාශ්‍රය. ඒවා උතර ලියන්නේ බැරි නම් ළමයිනේ ඉතරේ ගහලා එළියට ගනින්න. Source of vitamins B. එහි මූලාශ්‍රයක් වෙනවලු මොනවාද? vitamin B and C and fiber. fiber කියලා කියනවානේ තන්තු. fiber කියන්නේ තන්තු. It helps to have good health. උදව් වෙනවලු එහෙමනම් හොඳ ශරීර සෞඛ්‍යයකට. We can make a delicious drink. අපිට පුළුවන් බොහොම රසවත් මේ පානයක් හදාගන්න from it. ඒකේ it's sweet. ඒ කඩේහයි and මොකද සලා කියලා කියන්නේ එහෙමනම් ඇඹුල් ඒ දෙකෙන්ම යුක්තයි කියලා කියනවා. Its name starts with O. Its name starts with O. O අතුරෙන් මේක පටන් ගන්න. වලේසේ මේක ඉතින් මොන්ටිසෝරි ළමෙකුණක් කියයි දැනන්නේ. සිංහල තේරුම සේරම කියලා දුන්නා. මොකද්ද ගන්න උත්තරේ? Yes, orange. දැන් ඊළඟට අපි යමු 100කට දාන 100ගේ it is palm tree. palm tree කියලා කියන්නේ මොනවද? තාල වර්ගයේ ගස්. Each part of the tree is very useful. ඒ කියන්නේ තාල වර්ගයේ ගස් හැටියට මේ හඳුන්වනවා. ඒ ගස්වල සෑම කොටසක්ම ළමයිනේ very useful කියලා කියන්නේ මොනවද බං? අම්මා නෙමෙයි අම්මා කියලා කියන්න එපා මම නැකිට ආරියම නේද? අම්මේ කෑගහිලා දේශි නෑ ඉතින් නේද බං? ඊට පස්සේ අරවල මෙතනින් එහාට we make oil කියන්නේ තෙල් කියන අර්ථය. අපි හදනවලු තෙල් from its fruit. ඒ පළතුරෙන් අපි තෙල් හදනවා කියලා කියනවා. We get trickle කියලා කියන්නේ පැණි වලට පැණි and toddy from its flower. එවනම් එහි මල් වල toddy රා වලින් අපි මොනවද හදනවා කියලා කියන්නේ අපි ලබා ගන්නවලු පැණි. ඉතින් දැන් පැණි ලැබෙන්නේ නැහැ කෙලින්ම මලෙන් හම්බෙන රා අරගෙන රාවුළු කරලා මොනවද කරන්නේ? පැණි හදා ගන්නවා. ඊළඟට flowers is leaves කියන්නේ කොළ are used to ඒක කියන්නේ thatch houses thatch අnder ඉතර thatch කියන එකේ තේරුම සෙවිලි කරනවා thatch කියලා කියන්නේ. එහෙමනම් thatch houses නිවෙස් සෙවිලි කරන්න මේ අතු ගන්නවා. ජෆ්නවල එහෙම මේ කොහෙද යාපනයේ එහෙම ගත්තොත් එහෙම නේද? ඕවලින්ම තමයි හදලා තියෙන්නේ. සර් කවුද? බලන්න ඊට පස්සේ අපි යමු ඉතින් එහාට is trunk. එහි කඳ කියලා කියන්නේ කඳ. ඒ කඳ is used to ප්‍රයෝජනෙට ගන්නවලු build houses. ඒ කියන්නේ ගෙවල් හදන්න එහි කඳ ප්‍රයෝජනෙට ගන්නවා කියලා කියනවා. It has made ropes. එහෙමනම් බලන්න එක කිව්වා හරිද කියලා used to build houses. We make ropes
ඒ කියන්නේ අපි හදනවලු Ropes කියලා කියන්නේ කඹ හදනවලු ropes brooms, කොසු. හදනවා ඒ වගේම rugs කියලා කියන්නේ පාපිසි ඔයගොල්ලන්ගේ ගෙවල් වල ඉස්සරහා දාලා තියෙන පාපිසි හදන්න ගන්නවලු පාපිසි නේද using husk කියලා කියන්නේ ලෙලි. husk කියලා කියනවා ලෙලි. Of this fruit මේ fruit වල මේ පළතුරු it has a shell inside. එවනම් ඒකේ තියෙනවා කියලා කියනවා shell කියලා කියන්නේ මොනවද කට්ට shell කියලා කියනවා කට්ට inside ඇතුලේ කට්ටක් තියෙනවා we make spoons using it. අපි පාවිච්චි කරනවාලු spoons using it spoons කියලා කියන්නේ මොනවද හැඳි කට්ට පාවිච්චි කරනවලු හැඳි වලට. කට්ට හැඳි වලට පාවිච්චි කරනවා the name of this tree මේ ගසේ මේ tree starts with C. ඉතින් පොඩි උන්ට වගේ බලන්නත් ඉතින් දැන් මේ වගේ කියලා දෙන්න ඕනේ නේද what is it මොකක්ද ඒක කියන්න බලන්න. very good එවනම් coconut tree. coconut tree. ලේසි ඒක අපුරු මෙයා කරගන්න coconut tree හැබැයි සත්‍ය කරද්දී coconut කියලා කියන්නේ බලන්න මේ පුළුවන් නම් ගෙදර ගිහින් coco කියලා කියපන් එහෙම කියන්නේ last one අවසානයේ D. I am a vegetable. මම ඇවිල්ලා එළවලුවක් දැන් මාව විජිතේලට එළවලුවකට ගත්තොත් මොනවද ගන්න පුළුවන්? මුරුංග වලට ගත්තාගෙන නියමයි මොකද ආහාරය I am round මම හරි round and red in color පාටෙන් මොන පාටද? ඔන්න පාට කිව්වා I come in different sizes. මම විවිධ වර්ණයන් මේ ප්‍රමාණයන්ගෙන් යුක්තයි කියලා කියනවා. විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්තයි. I am green in color when I am young. මම ජුන්නන් කාලේදී ඒ කියන්නේ පොඩි ගෙඩිය කාලේදී පොඩි එළවලු පොඩ්ඩ මොකද්ද බයි සිංහලෙන් කියන්නේ තේරෙන භාෂාවෙන් තමයි කියන්නේ එතකොට එළවලු ඒ මලත් එක්කලම ගෙඩිය අහට ගන්නකොට I am used in salads මාව පාවිච්චි කරනවල මොනවද? salad වලට පාවිච්චි කරනවා ඒ වගේම sauce හදන්න and drinks තවනවලද බොණ්ඩ පාන වලට හැබැයි මේව නම් ඉතින් පාන වලට හදන්නේ වැඩි හරියක් පිට රටවල් වල හරිද යුරෝප රටවල් වල ලංකාවේ වැඩි වෙලා මේක පානයක් හදලා බිව්වොත් උඩ টয়ලට් එකේ තමයි ඉන්න වෙන්නේ දවස පුරාම ඉන්න වෙන්නේ টয়ලට් එකේ අයියේ බරාස් කාලේ වල හරියට බෝම්බ දානවා වගේ නේද? සද්දයක් පිට කරනවා යනවා බඩු කෙලවරක් නැහැ ඊට පස්සේ I have small seeds. මට මාළක තියෙනවාලු ජුන්නන් ඇට seeds කියලා කියන්නේ ඇට වලට බීජ කියලා කියනවා එතකොට ඇට වලට and thin skin. ඒ කියන්නේ thin කියලා කියන්නේ ඝනකම නැති skin කියලා කියන්නේ පොත්ත. ඝනකම නැති පොත්තක් තියෙන්නේ. I give you vitamin C and A මම මේ කියන පළතුර ඔබට ලබා දෙනවා ළමයිනේ මොනවද ලබා දෙන්නේ? yes පළතුරේ ලබා දෙනවා C විටමින් සහ A විටමින් කියලා කියන විටමින් දෙක. වඩාමයි මම කවුද? මම තමයි එළවලුව කවුද tomato. okay හොඳයි දැන් එහෙමනම් මේ ඔයගොල්ලන්ගේ හයේ පොතේ තියෙන අවසාන අවස්ථාව හැටියට සැලකෙනවා මේ පාඩම මම බලමු කාල වේලාවක් එක්කලා අපිට ඉක්මන් කරන්න වෙනවා. affixes කියලා කියන්නේ උපසර්ගයක්. උපසර්ගයක් කියලා අපි මේ හඳුන්වනවා. එතකොට මේවට තවත් නමක් සර් කෙනෙක් කියන්න පුළුවන් ඉස්කෝලේ සර් ප්‍රත්‍යයන් කියලා. මොනවද දරුවනේ? ප්‍රත්‍යයන් කියලා බ්‍රැකට් කරලා දාගන්න. ප්‍රත්‍යයන් කියලා කියන්නේ ප්‍රත්‍යය ඊට පස්සේ බලමු එහෙමනම් the word class and for the meaning of words are changed by adding affixes. ඒක ඉස්සරහින් සිංහල තේරුම ලියාගන්න. ලියාගන්න. ප්‍රත්‍යයන් එකතු කිරීමෙන් ඉතින් බලන්න ඉන්න ලියපන් ඉක්මනට. ප්‍රත්‍යයන් එකතු කිරීමෙන් ඒ කියන්නේ මම වචනයක මුලට අගට එකතු කරන වචන නෙවෙයි ප්‍රත්‍යයන් කියලා ලොකුට හිතන්න යන්න එපා.
මම දැන් උදාහරණ කරනකොට තේරෙනවා. ප්‍රත්‍යයන් එකතු කිරීමේ වචනේ තේරුම වෙනස් වේ. වචනේ තේරුම මොනවද වෙන්නේ? වෙනස් වේ. වචනේ තේරුම වෙනස්. මොනවාද ප්‍රත්‍යයන්? මෙන්න මේ ප්‍රත්‍යයන් තමයි ඔයගොල්ලෝ විභාගයේදී අහන්නේ. හැබැයි ඉතින් මෙතනදී අද මම කියවන ඉස්සෙල්ලා අගිස්සට යනකම් නම් දැන් විභාග ප්‍රශ්නපත්‍ර වල අහන්නේ නැහැ. මේ පාර නේද? ඒකෙන් උඹලා බේරුණා. ඒත් ඉතින් මගේ යුතුයකමක් තියෙනවා සිලබස් එක කවර් කරන්න. නේද? ඒ කවර් කරන එකේ අද ඉතින් අවසාන ටිකත් ඕන කරලම මම හිතන්නේ උඹලට කිසිම ඉස්කෝලේ ඉතින් ඉස්කෝලේ ගුරුවරුගේ ආදර්ශතාවය නැත්තම් එහෙම මේවකම නෙමෙයි. ඒගොල්ලන්ට කාලයක් හම්බෙච්ච නැති එකමයි තියෙන්නේ නේ. එහෙම නැත්තම් සමාන දක්ෂ ගුරුවරු ඉන්නවා ඉස්කෝලවල දරුවනේ. සිලබස් එක අනිවාර්යෙන් මේගොල්ලෝ කවර් කරනවාමයි. ලයින් විදිහට නේ. විදිහටගේ බාධා වැඩ නැහැ. කාලය වැඩ නැහැ. ඒක සම්පූර්ණයෙන් තමයි වැඩ දෙන්නේ. අන්න ඒක හොඳට ඔළුවට ගනිලා. උදේ බලන්න මේ ප්‍රත්‍යයන් මොනවද? අන් කියන එක. අන් කියන්නේ ඔළුවට එනව නෙමෙයි ආරක්‍යයක් නෙමෙයි. UN ඊට පස්සේ full less this ILY ness NESS fully ඒ වගේම re ඒ නෙමෙයි බා. කියන්නේ දිනාවෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ බලන්න. ඒකේ කොටස. The meaning of the word is changed, but the word class is same. තේරුම ලියන්න. වචනේ තේරුම වෙනස් වුණා. මම ඒකට බලනවා බලා කෙරෙන්න ඉන්න එපා. වචනේ තේරුම වෙනස් වුණා. වචනේ තේරුම වෙනස් වුණා. වචනේ කොටස සමාන වෙයි. ඒක නිකන් අnder දෙවියන් වගේ නේද? උදාහරණ දෙකට තේරෙනවා බබා. ඒවා ගණන් ගන්න එපා. හොඳයි ඊට පස්සේ අපි බලන්න දැන් එජෙක්ටිව් එක තියෙනවා එජෙක්ටිව් ඔපොසිට් එක තියෙනවා. ඒ කියන්නේ මොකද එජෙක්ටිව් කියලා කියන්නේ විශේෂණය. එජෙක්ටිව් ඔපොසිට් කියලා කියන්නේ ඒකේ මොකද්ද? විරුද්ධ පදය. එජෙක්ටිව් එකේ විරුද්ධ පදය. හරි නේද? දැන් නැත්නම් ලියා ගන්න. happy මොකද්ද? සතුට. unhappy කියලා UN වලට ආවා. happy කියන වචනේ වෙනස් වුණාද? නැහැ. එහෙමනම් මොකද වෙනස් වුනේ? වෙනස් වුනේ un කියලා කියන එක මුලට ආවා. ඒකෙන් තමයි වචන වෙනස් වුනේ. unhappy කියලා ගත්තා. ආසාතුර. දැන් මේ දවස්වල ඔයගොල්ලෝ ගෙදරින් ඉන්නේ ගොඩක් කොහමද ඉන්නේ? ආසාතුරෙන් තමයි ඉන්නේ නේ. යාළුවා හම්බෙන්නේ නැහැ නේද? අපි අනේ අර අහවලා හම්බෙන්නේ නැහැ. ඊහෙලි හම්බෙන්නේ නැහැ නේද? විද්‍යානම් ඉතින් ඉස්කෝලේ නේ. ඊළා තරණ ගාලා බල්ටි ගාලා අරෝගේ උඩු බලලා නේ. ඊළාට දැන් මොන මම කියාගෙන යන්නම් ඈ. කයින් දන්නවගොල්ලෝ අන්කයි. කාරුණික අකාරුණික. common කියලා කියන්නේ පොදු. ලියාගෙන යන්න. common කියලා කියන්නේ පොදු. uncommon කියලා කියන්නේ පොදු නැති. lucky වාසනාව. unlucky අවාසනාව. true කියලා කියන්නේ සත්‍ය, untrue කියලා කියන්නේ අසත්‍ය. usual ප්‍රයෝජනවත්, unusual කියලා කියන්නේ අප්‍රයෝජනවත් නැත්නම් ප්‍රයෝජනවත් නැති. ප්‍රයෝජනවත් නැති කියලා ලියා ගන්න.
ඊළඟ honors ඊළඟ DIS එකතු වෙලා තියෙන්නේ. dishonors අවංක වංක අවංක වංක loyal පක්ෂපාතී disloyal අපක්ෂපාතී obedient කීකරු disobedient අකීකරු ලියාගෙන යන්න. ඊළඟට respectful ගෞරවාන්විත disrespectful කියලා කියන්නේ ගෞරවාන්විත නැති. ඒකට කොහොමද කියන්නේ? අගෞරවාන්විත කියනවද? එහෙම කිව්වොත් හරියද? ගෞරවාන්විත නැති. agreeable එකඟ disagreeable කියලා කියන්නේ එකඟ නැති connected සම්බන්ධ වූ disconnected කියලා කියන්නේ සම්බන්ධ නොවූ හොඳයි 121 121 බලන්න එහෙමනම් ඒක verb එක දීලා තියෙනවා ක්‍රියාව verb opposite ක්‍රියාවේ විරුද්ධ පදය පදේ ඕකේ do කියලා කියනවා කරනවා විරුද්ධ පදේ undo නොකරන නැත්නම් අහෝසි කරනවා tie කියන්නේ ගැට ගන්නවා untie කියන්නේ නිහනවා දැන් මේ කියන tie කියලා කියන එකේ නාම පදේ මේකනේ tie කියන එකේ ක්‍රියාපදය ගැට ගන්න කවුරුත් tie එකක් ඉතින් ගැට ගහන්නේ දාන්නේ button කියලා කියන්නේ බොත්තම් දානවා unbutton කියලා කියන්නේ බොත්තම් ගලවනවා ඊළඟ verb එක හරිද use කියලා කියන්නේ ප්‍රයෝජනෙට ගන්නවා reuse කියලා කියන්නේ නැවත ප්‍රයෝජනෙට ගන්නවා ඒ කියන්නේ නැවත ප්‍රයෝජනෙට ගන්නවට වචනයක් කියනවා නේද මොකද්ද ප්‍රතිචක්‍රීකරණය කරනවා කියලා නේද කියන්නේ නැවත ප්‍රයෝජනෙට ගන්නවා ප්‍රතිචක්‍රීකරණය කරනවා ඒක නේද කියන්නේ right ලියනවා rewrite නැවත ලියනවා play ක්‍රීඩා කරනවා නැත්නම් සෙල්ලම් කරනවා replay නැවත කරනවා free කියලා කියන එකේ නැවත කියලා කියන අර්ථය එනවා restart පටන් ගන්නවා restart නැවත පටන් ගන්නවා B එකට යන්න the word class and or the meaning of the word are changed එමනම් වචන පන්තිය වෙනස් වෙනවා ඒ වගේම තේරුමත් ඒකේ වෙනස් වෙනවා කියලා කියන්නේ verb කියලා ගත්තාම ඒකේ verb එක මුලින් දීලා තියෙනවා එතකොට වචන පන්තිය වෙනස් වීම adjective කියලා කියන එක නාම විශේෂණයකට සම්බන්ධ වෙනවා
නාම විශේෂණයෙන් සම්බන්ධ වෙනවා. දැන් බලන්න verb එක ක්‍රියා කියලා කියන්නේ ගණන් ගන්නවානේ. දැන් verb එකක් කියලා කියන්නේ ක්‍රියාවක් නේ. ක්‍රියාවක් කියලා කියන්නේ අපක් සිදු වෙන්න බෑ. විදිහට උගන්වනවා. උගන්වනවා කියන්නේ ක්‍රියාවක් නේ. ක්‍රියා ගණන් ගන්නවා. දැන් සමහර කට්ටිය කියන්නේ I don't care. මම ගණන් ගන්නේ නෑ. him ඔහුව නේද? ඒ වගේ කියන්නේ ගණන් ගන්න. careless කියලා කියන්නේ එහෙමනම් ගණන් ගන්න නැති නෙමෙයි ප්‍රවේශම් නැති. careless. අප්‍රවේශම් කියලා කියන්නේ harm කියලා කියන්නේ පීඩා කරනවා. harmless කියලා කියන්නේ පීඩාකාරී නොවන. පීඩාකාරී නැති. සතුට cheerful කියලා කියනවා නැත්නම් cheerless කියලා කියනවා අසතුට. මම මේකේ යන වැඩේ නෑ නේද? ඊළඟ එක බලන්න කලර් වර්ණ ගන්නවා. colourful colorless වර්ණ නොගැන්වු. දැන් අපි යමු noun නාම පදය adjective එක නාම විශේෂණය. නාම පදය නාම විශේෂණය. බලමුද එහෙමනම් beauty සුන්දරත්වය beautiful කියලා කියන්නේ ප්‍රසන්න නැත්නම් ලාස නෙවෙයි ලස්සන කියලා ලියපයිද මම අර ඇදලා කිව්වට spoon hand ඒක නාම පදය spoonful හැන්දක් පුරවල spoonful හැන්දක් පුරවල දාන කටට උඹලත් ඇනලා දානවා බේත් නේද ඊට පස්සේ adjective noun kindness කාරුණික kindness කියලා කියන්නේ අකාරුණික happy සතුට happiness happy කියන්නේ සතුටු මිනිසා සතුටු happiness සතුට sad කියලා කියන්නේ දුක් සහිත sadness කියලා කියන්නේ දුක වැඩි තරමට කඳුළු සලන්නට හොඳ සින්දුවක් කියමුද නේ යන්නේ කියද්දි බෙලෙත් ගහලා ඊළඟ quick කියන්නේ ඉක්මන් quickness කියලා කියන්නේ ඉක්මනට නෙවෙයි ඉක්මන මොකද ඒක noun එකනේ neat කියලා කියන්නේ කදිම දැන් ෆෝන් එක මේ ගෙල එකක් එනවා කෝල් එකක් එනවා ගණන් ගන්න එපා ඊට පස්සේ neatness කියලා කියන්නේ කදිම නොවන okay now turn to last page අවසාන පිටුවේ බලන්න එහෙමනම් 122 අභ්‍යාස වගේක් තියෙනවා මම ඉතින් දැන් මේවා ලබන හතේ කරන්නම් කියලා ළමයා කරන්නේ නැහැ මේකත් එක එකපාරම කරලා දානවා ඕගොල්ලෝ දැන් පොඩ්ඩක් මේක නතර කරනවා මේක නතර කරලා ඉවරලා ඉස්සරහ උත්තර ටික ලියලා ඉවර වෙලා ඊට පස්සේ මොකද කරන්නේ ඊළඟට ආපහු දාලා ඉවරලා හරි හරිද කියලා බලන්න
නිකන් මගේ උත්තර ටික බලාගෙන ඉවරලා ලියාගෙන යන්නේ නැහැ. අන්න පැරෙන්න ගහනවා. දැන් කියේ guys සර් කොහෙද ඉන්නේ? අපි ඉන්නේ මේනේ. අපිට කොහෙද දැන් තරගලන්න ගන්න. එහෙම කියයි නේ. හරි හරි අප්පියලා පාපන්. හොඳයි බලන්න එහෙනම් next the words with their opposite විරුද්ධ වචනයත් එක්කලා කයින් කිව්වම මොනවද වෙන්නේ? unkind, obey, disobey, යාවෙන්න ඕන ඔය විදිහට disobey, agree, disagree, happy, unhappy, lucky, unlucky, tie, untie, do, undo. හරි අමාරුද නේ? ඉස්සෙල්ලා වීඩියෝ දෙකම කියුණානේ නේද? හරි අමාරුයි. fill in the blanks with the correct word. බලමු Your picture is හරියන්නේ මොකක්ද? your picture is B එක හරියනව නේද? D එක හරියන්නේ. D එක colourful. ඔයාගේ පින්තූරය හරි colourful. Parami is an honest. පාරමියා honest. පාරමී. Parami is an honest girl. Raj is the first. He is hardworking. first වෙන්න පුළුවන්, second වෙන්න පුළුවන්, first වෙන්න නම් හැමදාම මොනවද කරන්න ඕන? hardworking. මානසික වැඩ කරන්න ඕන. Lavanya මරු නමක් නේ Lavanya has a smile in her face. she is මොනවද වෙන්නේ? cheerful. එයා හරි ප්‍රියංකරයි. right opposite Of these words, common, මොනවද ඉන්න ඕන ඉස්සරහට? uncommon, order, reorder, usual, unusual, connect, disconnect, agree. disagree. Okay, right. හොඳයි අපි එවනම් මේ ඊළඟට තියෙන්නේ ගේම් එකක් සෙට් කරන්න කියලා වෙලා අපි ඒක පැත්තකට දානවා. ඔන්න අපි 6 වෙනි ස්ටේජ්යේ pupils book එකට මේ තියෙන්නේ මේ අවුරුද්දක් විතර ඇද්දානේ නේද මේක මේ. bye bye goodbye එකට. pupils. දැන් ගන්න ගර්ල් බුක් එකේ බලන්න. ඒකේ වර්ඩ් බුක් එකේ කරන්න පුළුවන් ප්‍රමාණයක් තමයි කරන්නේ. තරහින් එපා. ඉතින් දැන් මෙච්චරවත් කරගත්ත එක ඉතින් ලොකු දෙයක්. දැන් ඒකේ වර්ඩ් බුක් එකේ 63 වලට යන්න 63 වලට ඒකේ තියෙන ටිකක් අපි කරන්න ගමු 63 බලන්නකෝ. activity 6 look at the example and describe the pictures. Two beautiful red roses. අනිත් එක ගත්තා මොනවද? දැන් මේතරදී තෝරන මොකටද ඔබට වහන්න පුළුවන්. ඔක ස්මාර්ට් ෆෝන් එක පොඩ්ඩක් ඕෆ් කරලා වෙලා ඊට පස්සේ උත්තර ටික ලියලා ආපහු දාලා බලන්න පුළුවන් ඈ. හොඳ ළමයි එහෙමයි ඈ. නරක ළමයි ගන්න ළමයි එහෙම නෑ. සුහද ළමයි විතරයි ඒක කරන්නේ. දැන් බලන්න එහෙනම් මම උත්තර ටික කියගෙන යන්න. One big bear, One big bear, one beautiful house, one beautiful house, three nice dolls, one fast car, one fast car, one tall tree. Okay. Turn to the page. Rewrite these sentences describing the underlined words. Underline කරලා තියෙන වචනේ විස්තර කරමි. හරිද? දැන් බලන්න උදාහරණය
My aunt keeps a dog. තියාගෙන ඉන්නවා එයාස බල්ලෙක්ව. My aunt keeps a small white dog. ඒ විදිහට වචන වෙනස්. වචනේට අලුතෙන් යමක් දාලා ඉවරලා මේ හදලා අරගෙන තියෙනවා වචන. දැන් මම ඊළඟ එක උදාහරණය කෙරුවා දැන් මොන අංකයකට යන්න I helped a lady across the road. එතකොට ඉතින් අනිවාර්යයෙන්ම මම උදව් කළා කාන්තාවට පාර පණින කියලා කියද්දි නේද උදව් කරන්න නම් අතිශය විදියට වයසකට ගිහින් තියෙන්න ඕන. එහෙම නැත්නම් එයා අන්ධ කෙනෙක් වෙන්න ඕන නේද? ඉතින් මතන ඔය වචන දෙක දාගත්ත හැකි. old lady දාගත්ත හැකි. අනිත් එක දාගත්ත හැකි blind lady නේද? ඒ කියන්නේ අන්ධ කාන්තාව අන්ධ කත. ඒ අනුව වාක්‍යය ලියන්න ඕන I help blind B-L-I-N-D blind lady across the road. අන්ධ කාන්තාවට මම උදව් කළා පාර හරහා පයින් අන්න ඒ විදිහට. Sweeney bought a nice dress for the party. එයා ලස්සන ඇඳුමක් ගත්තා. ඇඳුමක් dress එකක් කියන්නේ ඇඳුම. My brother has a new red bicycle. අලුත් රතු පාට බයිසිකල් එක. we saw අපි දැක්කා and big black elephant. විශාල කළු පාට elephant කෙනෙක් like විදිහේ තනියම. අපි යනවා activity 8 වලට. read the story missing words with the help of the pictures. Mom and the chicks. බලන්න එමනම් ඒකේ රූප දිලා තියෙන නිසා ළමයිනේ අපිට ලේසි උත්තර ටික පුළුවන්. හරිද? කේතුට බලන්න කෙලකිලි නෙවා මගේ පාඩේ ආවම ඇදිලා ප්‍රොස් ගාලා යන්නේ දන්නේ. හරි ඊට පස්සේ there were two chicks කියලා එන්න ඕන. There were two chicks CHICKS with the hen කෙකිලියක් සමග. they were hungry. ඕ නෙගියේ කොහමද බඩගින්නේ? ඕ නෙගියේ බඩගින්නේ. They went everywhere to find her. ඕ ගියා සෑම තැනකම හොයාගන්න warm පණුවෙක් WORN all of a sudden හදිසියේම එකපාරටම hen කිකිලි so warm දැක්කා පණුවෙක්ව. she picked it in her එතන හිස්තැනක් නෑ. ඒ හිස්තැනක් තියෙනවා කියලා හිතලා පොඩි පිටින් පෙළ කැලක් දාලා ඒ යටින් ලියන්න හොටට කියන්නේ BEAK B and gave it to her hungry දුන්නා ඒක ඇගේ බඩගිනි පැටවුන්ට chicks කුකුල් පැටව chicks they were happy ඔවුන් සතුටින් හිටියා. Turn to the page. Unit 11. Echo paints. මාතෘකාව AK circle the names of the young animals given below. යටින් දීලා තියෙන සත්තුන්ගේ එවනම් පැටවුන්ව රවුල් කරන්න කියලා කියන්නේ. ඔක්කොම ඉස්සෙල්ලා 1 2 3 දාගන්න 5ට 8 ඉලක්කම් 8 වෙනකම් දාගෙන ඉක්පන්න. 1 2 3 දාන්න. හොඳයි අපි යමු එහෙමනම් අංක 1 පහලට බලන්න B අකුරු පහලට පික්ලට් ගත්තා නේද? තියෙනවා. අංක 1 හරහට බලන්න පපි ඉන්නවා. අංක 1 හරහට පපි ඉන්නවා. අංක 3 පහලට ඉන්නවද එක්කෙනෙක්? අංක 3 අංක 4 lamp ඉන්නවා LAMB. ඊළඟට අංක 5
ඊළඟට තව එකක් තියෙනවානේ duckling ඉන්නවනේ. duckling. ඊළඟට අංක 7 බලන්න. අංක 7 kitten ඉන්නවා. හරහට අංක 7 හරහට kitten ඉන්නවා. ඉන්නවා නේද? බලන්න. අංක 8 Nestle කුරුළු පැටිය. ඔකේ 8 6 හරි 8 7. ඔව්. කාලේ නම් අපි අවසానයි. Make sentences. The young duck is called a duckling. ඒ අනුව එන්න ඕනේ. මොනවද? The young dog is called a puppy. අන්න ඒ විදිහට හැදෙන්න ඕනේ. ඒ විදිහට හැදෙන්න ඕන. හරි මම කියන්නම් ඔයගොල්ලෝ එහෙම නැහැ තියාගෙන යන්න. The young pig is called piglet. a piglet. The young pig is called A piglet. a piglet. The young bird is called Nestle කුරුළු පැටිය. Patai. Number 4 The young sheep is called lamb. a lamb. A young cat is called Kitten. Kitten. a young cow is called calf. A calf. Activity 3. Are you an eco-friend? හඳුනා ගන්න ඔබ පරිසර මේ පරිසරයට හිතකර යාළුවෙක්ද කියලා? I grow flowers. yes. හරියට දාන්න එක ටික් එකක් දාන්න. I water him. Yes. I water him. Yes. I cut trees. ඒක මොනවත් කරන්නේ නෝ කියලා දාන්නේ. කොටුව හිස් කරලා අරින්නවා. මොනවක්වත් දාන්න එපා. ඉර ගන්නත් එපා. මොනවක්වත් නැහැ. හිස් කරලා අරින්න. I put rubbish into the bin. කුණු කසල දානවා බින් එකට. Yes. හරියට දාන්න. I clean the garden. Yes. I heard squirrels. Squirrels කියලා කියන්නේ ලේන් උන්ට. ඒක හිස් කරන කොටුව තියෙන්න ඕන. I like gardening. yes. ටික් දෙන්න ඕන. Turn to other page. 68. I switch off the light before leaving room. කාමරේ එළියට යන්න ඉස්සෙල්ලා light එක off කරනවා. Yes. A litter my classroom. Yes. I don't spit anywhere. Spit කියලා කියන්නේ කෙල ගහනවා. Anywhere. කොහෙවත් කෙල ගහන්නේ නැහැ. Yes. Look at the pictures. Answer the questions given below. Name a bird. It cannot fly. කවුද? Pass back. Name two animals. They eat plants only. Plants විතරයි කන්නේ, පැලෑටි විතරයි කන්නේ. Giraffe, Rabbit. giraffe, rabbit. Name the tallest animal. Giraffe, Name a bird. It can see very well in the dark. රාත්‍රී කාලේට හොඳට පේන එක. Owl. Owl. O-W-L. Name a beautiful insect. Butterfly. Butterfly. Last one for today. අදට ගෙලින අවසාන අවස්ථාව. Do you know about flowers? Guess the correct word. Flowers are beautiful. Flowers are full of color and Fragrance. Fragrance. F-R-A-G-R-A-N-C-E. Fragrance කියලා කියන්නේ සුවඳ. සුවඳ. Flowers have nectar. N-E-C-T-A-R.
NECTAR. Number 4. The sweet smell. L. Smell. And bright colors. Bright colors attract insects. Krumi satunge attract වෙනවලු. And birds. ඒකට sit at the බැඳගෙන යනවා කියලා කියනවා. Last one. Insects and birds suck nectar පැණි උරා වෙනවා from flowers. From flowers. activity 7 එකේ book එකට අංක 1 දාන්න, rain එකට අංක 2 දාන්න, scarecrow කියලා කියන්නේ දන්නවා පමයා අංක 3 දාන්න. හරි එහෙමනම් ළමයිනේ මට ඕනනම් ඉතින් ඉතුරු එකත් මේවා කිව්ව හැකි. ඒකේ අන්තිම පිටුවට යන්න. අන්තිම පිටුවේ මේක කෙරුවා අවසන් කරමු. බලන්න එහෙමනම් filling the blanks with the correct word. Easily. These questions are easy. You can answer them easily. The prize winners are very happy. The audience cheered happily. Audience කියලා කියන්නේ අසා සිටින පිරිස cheered. cheer එක දුන්නා සතුට ප්‍රකාශ කළා සතුටින්. The old man is ill. වයසක මිනිසයාට අසනීපයි. What is his illness? මොකක්ද ඔහුගේ අසනීපය? Number 7, doctor. Do you feel any pain in the leg? pain කියන්නේ වේදනාව. Patient, leda. Yes, it's very painful. ඔව් ඒක හරිය වේදනාකාරී. වේදනාකාරී. Number 9. Tortoises are slow. tortoisesලා ඉබ්බෝ. හරි. හෙමිලු ගමන් කරන්නේ. එයාලා හරි හෙමින්. They move. ඔවුන් ගමන් කරනවා slowly. එයාලා බොහොම හෙමිටලු ගමන් කරන්නේ. Alright. හරි. right. හොඳයි එහෙනම් අපි විනාඩි කිහිපයක් වැඩිපුර තියෙනවා අවසාන මේක නිසා. හරි ළමයිනේ එහෙනම් වර්ක් බුක් එකේ ඒගොල්ලෝ සත්‍යදෙනින් අවසානය දකින්න ඕවා. එහෙමනම් නැවතත් මම ඔයගොල්ලන්ට කියා සිටිනවා ජනවාරි මාසයේ වීඩියෝස් ටික අරගන්න අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ එන්න වෙනවා මෙහාට ඇවිදින්න වෙලා 7 වෙනි ශ්‍රේණියේ අලුත් පොත්පත්වල නිබන්ධන සහ ග්‍රැමර් ව්‍යාකරණ නිබන්ධන අපි විසින් අලුතෙන් දාන ව්‍යාකරණ නිබන්ධන ඒ වගේම ප්‍රශ්න පත්‍ර සම්බන්ධව මේ කට්ටලය ඔයගලන්ට ISM එකකින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම හලාවත ස්ථානයෙන්ම ලබා ගන්න පුළුවන්. අපේ ගෙදරිනුත් ලබා ගන්න පුළුවන් ඈ. දැන් ලබන අවුරුද්දනේ. එතකොට 7ට ඉන්නවා සෑහෙන පිරිසක්. ඒ අයට අපේ ගෙදරිනුත් ලබා ගන්න පුළුවන්. ඒ පොත් කට්ටලය. එහෙමනම් අදට අපි 6 වෙනි ශ්‍රේණියෙන් සමගන්නයි සූදානම. අපි ආයේ එහෙමනම් 7 වෙනි ශ්‍රේණියේ අලුත් වීඩියෝ එකකින් හමු වෙන තුරු we'll try to win next week also at the same time. Till then, I wish you all the best. Happy and prosperous new year everybody. සෞභාග්‍යවත් අලුත් අවුරුද්දක් වේවා ඔබ සෑම දිනකට. Alright. Bye bye. දැන් තවසලා අම්මලා ඉඳලා කියනවා මේ සර් අම්මලත් වීඩියෝ බලන අම්මලාගේ නේ. ඈ? ඔය සර් ඔය වීඩියෝ ක්‍රමේ ඔය විදිහටම කරගෙන යන්නලු. හොඳටම හොඳයිලු. මේ පන්ති වල මෙයා ඉන්න ඕනේ නැහැලු. ඒකෙදි උඹලානේ දන්නේ නේ. උඹලානේ දන්නේ සර් දැකලා ඉගෙන ගන්නකොට තියෙන මේක වීඩියෝස් වලින් වැඩි මේකක් නෑ නේද? ඒ නිසා අම්මලාට ඒක පොඩ්ඩක් පහදලා දීපන් මට දැන් කීප දෙනෙක්ම කතා කරලා කිව්වා මේ විදිහටම වීඩියෝ කරගෙන යමු සර් මේවා ඉවර වෙනකම් කියලා. ඕවා ඉවර වෙන්නේ කවදා ඉවර වෙයිද මේවා නේද?
ඉතින් ඒ නිසා අපිට එහෙම බෑ. පොඩ්ඩක් face to face ඉඳලා live classes කරනකොට අපි අවස්ථාවක් උදා කරගන්න උත්සාහ කරගන්න ඕන. පුළුවන් තරම්. Okay. See you.